And now, live at 10:30. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබෙක් වන්නේ රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් සුපුරුදු පරිදි ප්‍රතිමැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුලින්ම සිරස්තල ලබන ඉරිදා සහ සඳුදා මුළු රටටම ඇඳිරි නීතිය මහ මැතිවරණය පැවැත්විය හැකි වාතාවරණයක් රටේ තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති ලේකම්ට දන්වයි ලංගම නැංවීමට ජනපතිගෙන් සැලසුමක් වැඩි කළ පෙට්‍රල් මිල IOC සමාගම යළි අඩු කරයි. අල පරිප්පු ඇපල් ඇතුළු භාණ්ඩ රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්. මගින් 107 දෙනෙකු රැගත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටේ. ලබන ඉරිදා සහ සඳුදා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම නිවේදනය අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළා. එම නිවේදනයට අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මැයි 24 ඉරිදා සහ 25 සඳුදා යන දෙදින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. කොළඹ සහ ගම්පහ යන ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවලට එම ඇඳිරි නීතිය මැයි 26 වන අඟහරුවාදා අලුයම 5ට ලිහිල් කෙරෙන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එමෙන්ම එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ වැඩපිළිවෙල හෙටත් ක්‍රියාත්මකයි. නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 16 දෙනෙකු සුවය ලබා අදත් රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 620ක්. මේ අතර තවත් ආසාදිතින් 12 දෙනෙකු අද මෙරටින් හඳුනාගත්තා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් 1068 දෙනෙක් මෙරටින් වාර්තා වුණත් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 439 දෙනෙකු පමණයි. වෛරසය ආසාදනය වූ රෝගීන් 620 දෙනෙකු සුවය ලැබීමෙන් අනතුරුව රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අතර සැකපිට තවත් රෝගීන් 110 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවනවා. ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 27ක්. එම 27 දෙනා අතුරින් රෝගීන් 15 දෙනෙකු ඩුබයි සිට පැමිණ නිරෝධායනය සඳහා යොමු කළ අය වන අතර තවත් එක් රෝගියෙකු කුවේට් සිට පැමිණ නිරෝධායනය සඳහා යොමු කළ අයෙක්. ඉතිරි රෝගීන් 11 දෙනා වාර්තා වූයේ නෞක හමුදා සෙබළුන් අතරින්. මේ නාවික හමුදාව සම්බන්ධයෙන් ගත්තහම පවතින කඳුරු වලින් මහසෙන් කියන කඳුරේ තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන්නේ. මේ දිනවල වැඩියෙන් වාර්තා වන්නට හේතුව මේ වැඩි සැක සහිත අය බලලා තමයි මෙම PCR පරීක්ෂණ කරනු ලබන්නේ. මේ අනුව ඉදිරියේදී නාවික හමුදාවේ රෝගීන් ප්‍රමාණය අඩු වේ කියන බලාපොරොත්තුව අප තුල තිබෙනවා. වෛරසය ආසාදනය වූවන්ගෙන් 632 දෙනෙකුම නෞක හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්. ඒ අතරිනුත් 250 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව නෞක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලොතිතන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. මේ අතර වෛරසය ආසාදනය වූවන් තවදුරටත් සමාජය තුළ සිටීදැයි සොයා බලමින් PCR පරීක්ෂණ දෛනිකව සිදු කෙරෙන අතර ඊයේ දිනේදී පමණක් පරීක්ෂණ 1603ක් සිදු කර තිබුණා. ඊයේ දිනේ වන විට මෙරට තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 50000කට ආසන්නයි. එහෙත් සෞඛ්‍යංශ සඳහන් කළේ බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙකු පසුගිය සති කිහිපය තුළ වාර්තා නොවූ බවයි. අපි මේ දිනවල දිගටම අහඹු න්‍යායාධීශ ශාස්ත්‍රයේ ගනු ලබනවා. වැඩි අවදානම් කණ්ඩායම් කෙරෙහි මේ කටයුත්ත යොදවලා තියෙනවා. ඒ අයගේ අතරිනුත් ගන්නා ලද සාම්පල් වල අපිට කිසිදු ආසාදිතයෙක් වාර්තා වුණේ නැහැ. එය හොඳ තත්වයක්. අපේ රට තුල මේ රෝගය COVID-19 රෝගයේ පැතිරීමක් අපි මේ වනතෙක් පසුගිය දින 20කට අධික කාලයක් තිස්සේ අපි දුටුවේ නැහැ.
මේ අතර රට යථා තත්ත්වයට පත්කිරීම පියවරෙන් පියවර සිදු කරමින් පවතිනවා. සෞඛ්‍යංශ ජනතාවට මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලිකංශවලට දැනුම් දුන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලෙසයි. එම උපදේශයන්ට අනුව ජනතාව හැසිරෙන්නේ දැයි ප්‍රදේශ කිහිපයකදීම අද නිරීක්ෂණය කෙරුණා. රත්නපුර පොලිසිය සහ රත්නපුර මහනගර සභාවේ සෞඛ්‍යංශය එක්ව මෙම නිරීක්ෂණය අද රත්නපුර නගරය තුළ සිදු කෙරුණේ ලබාදුන් උපදෙස්වලට අනුව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමටයි. එහිදී එම උපදෙස් කඩ කළ කිහිප දෙනෙකුද හඳුනා ගැනීමට හැකි වුණා. ඇපැම් වෙළඳ සැල් තුළ එම උපදෙස් උපරිම ලෙස ක්‍රියාත්මක කර ඇති අයුරුද දක්නට ලැබුණා. මුඛ ආවරණ නොමැතිව නගරයේ සිටි පුද්ගලයින් පොලිසියට ගෙන්වා ඒ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළ පොලිසිය සහ සෞඛ්‍යංශ ඔවුන්ට මුඛ ආවරණ ලබා දීමටද පියවර ගත්තා. රෝගියෙක් නම් වාගේ උත්සවත් වෙන රෝගිය තව එක්කෙනෙක් හදන්න නැතුව තියාගන්න. එතකොට ඒ සඳහා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපිව අදින්න ඕනේ. මේ අතර නිරෝධායනය සඳහා හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පුද්ගලයින්ගෙන් අවසාන කණ්ඩායම අද නිරෝධායනය අවසන් කර පිටව ගියා. පවුල් 28කට අයත් පුද්ගලයින් 123 දෙනෙකු නිරෝධායනය සඳහා මෙම මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණු අතර ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී තිබුණේ නැහැ. COVID-19 වෛරසය මේ වන විට සාර්ථකව මර්ධනය කර ඇති නිසා මහමැතිවරණයක් පැවැත්වීම සඳහා වූ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිපියක් මගින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළා. ඒ මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් අද කැඳ වූ අවස්ථාවේදී මේ අතර මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. ජුනි මාස 20 වෙනි දින මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද 5 වන දිනටත් විභාගයට ගත්තේ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. මෙම පෙත්සමේ වගඋත්තර කරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් ආචාර්ය පී.වී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අද පෙරවරුවේ මුලින්ම කරුණු දැක්වීම ආරම්භ කළා. රටේ මේ වන විට පවතින වාතාවරණය හමුවේ මහමැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කිරීමට හැකි බව ජනාධිපති ලේකම්වරයාට එනම් පී.බී. ජයසුන්දර මහතාට තම සේවාදායකයාට දැනුම් දී ඇති බව රොමේෂ් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. එසේ දැනුම් දී තිබෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා. අනිල් ජයසිංහ මහතා එසේ දැනුම් දී තිබියතීත් මැතිවරණ කොමිසම මේ මොහොතේ මේ මැතිවරණයේ පැවැත්වීම දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් Tamanට ගැටලුවක් මතුවන බව තමයි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා සඳහන් කර සිටියේ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දිගින් දිගටම මැතිවරණ කොමිසමට මේ වන විට විවිධ චෝදනා එල්ලවෙමින් පවතින බව ඒ සඳහා Taman පිළිතුරු දීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ කර සිටියා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය ඉල්ලා සිටියේ මෙම පෙත්සම්වල නොමග යවන සුළු දෝෂ සහගත කරුණු අන්තර්ගතව තිබෙන හේයින් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි. ඇය වැඩිදුරටත් පැවසුවේ පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහන අධිකරණය ප්‍රධානය කරනු ලැබුවහොත් පක්ෂ සහ කණ්ඩායම් 17කින් නාම යෝජනා බහර දී ඇති අපේක්ෂකින් 7452 දෙනෙකුට බරපතල අගතියක් සිදුවන බවයි. නාම යෝජනා පත්‍ර බහර දී තිබෙන අපේක්ෂකයින් මෙම පෙත්සම්වල වගඋත්තර කරුවන් ලෙස නම් කර නොතිබීම බරපතල නීතිමය දෝෂයක් බවයි අතිරේක ඇය වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි. ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් පිළිගෙන තිබෙන බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ මහමැතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අහෝසි කළහොත් එතුළින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බවයි. මැතිවරණය පැවැත්වීම අවලංගු කර ගැනීම පෙත්සම්කරුවන්ගේ අභිලාෂය නම් මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේදැයි විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් දිවුරුම් පෙත්සමක් ඇඳවන ලෙස ඉල්ලා සිටින්නේ කුමන පදනමකින්දැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළා.
මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීමට නොහැකි බවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් සලසා නොමැති බවයි. එමෙන්ම රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීති විරෝධී බවට මාස දෙකකට පසුව කරුණු දැක්වීම කිසිසේත් යුක්තිසහගත නොවන බව ඇය සඳහන් කළා. මැතිවරණ කොමිසමේ සාමූහිකත්වය ආරක්ෂා කළ යුතු එහි කොමසාරිස්වරුන්ගෙන් එක් අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර බහර ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශ කිරීම කනගාටුදායක තත්ත්වයක් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පැවසුවා. පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන අඟහරුවාදා පෙරවරු 10 කල් තැබුණා. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර ගැනීම වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබා දිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත් කිරීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට යෝජනා මාලාවක්ද ඉදිරිපත් කරමින්. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබා දිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත් කිරීමට හැකි බවයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා පැවති සාකච්ඡාවේදී සතිය දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ පවතින දැඩි මාර්ග තදබදය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලයට යන පිරිස් පොදු ප්‍රවාහනයට එක්කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා. ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථයේ නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දෙන්නයි යෝජනා කළ ජනාධිපතිතුමා ඊට උපරිම පහසුකම් සහිත බස් රථ එක් කළ යුතු බවද පෙන්වා දී තිබෙනවා. පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් රථ ප්‍රවර්ධනය කළ යුතු අතර පාසල් බස් රථ කහපාට ගන්වා මහා මාර්ගයේදී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කමද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සේවක දිරිගැන්වීම අලුත් ක්‍රම හඳුන්වාදීම නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැනද සාකච්ඡා වූ අතර ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ හා සමීක්ෂණ සිදු කළ යුතු ඇතැයිද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. 4500ක් පමණ දක්ෂ කාර්මික නිලධාරී මණ්ඩලයක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සිටින අතර ඔවුන්ගේ උපරිම ප්‍රයෝජනය ගෙන ආයතනයෙන් පිටත වාහන නඩත්තු කිරීම සඳහා ඇණවුම් බහර ගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ළංගමිය සතු බවත් එම ඉඩම් නිසි කළමනාකරණයෙන්ද මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සහන සැලසීමේ හැකියාවක් ළංගම සතුව තිබෙන බවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා කෙටි මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මකට අනුව සමස්ත ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටද උපදෙස් ලබා දී තිබෙනවා. මේ සාකච්ඡාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටපුරා පොසොන් උත්සව සැමරීමට තීරණය කර තිබෙනවා. පොසොන් උත්සවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මේ තීරණයට ලැබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්වුණා. මෙහිදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථ භාවය රැකෙන පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවය සැමරීමට එකඟතාවයකට පැමිණියා. ඒ අනුව මිහින්තලය පුදබිමේදී රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන අතර ඊට අමතරව අනුරාධපුර අටමස්ථානය සිතුල්පව්ව මුල්කිරිගල තිස්සමහාරාම ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්ථානවල පොසොන් පින්කම් පැවැත්වීමට රජය බලාපොරොත්තු වෙනවා. පොසොන් පොහෝ දින සීල ව්‍යාපාර, පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා සහ ආලෝක පූජා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටපුරා විහාරස්ථානවල පැවැත්වීමට හැකි බව මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. කෙසේ නමුත් රෝගී සහ වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයන්ට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී තීරණය වූයේ රජයට අයත් භාවිතයට නොගත් ඌන උපයෝජිත ඉඩම් වගා කටයුතු සහ සත්ව පාලනය සඳහා යොදා ගැනීමටයි. ඒ අනුව මෙරට පවුල් දසලක්ෂයක පමණ ගෘහස්ත ආදායම ඉහළ නැංවීම රජයේ අරමුණයි. අවිනීත සහ සසුනට නිගරුවන ආකාරයෙන් හැසිරෙන භික්ෂු වේශධාරයෙන් රාමාන්‍ය නිකාය නිවත් කිරීමට එම නිකාය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව දැනුම් දෙමින් රාමාන්‍ය නිකායට අයත් සියලු සංඝ නායකවරුන් දැනුවත් කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. සසුනට හානිකර ආකාරයෙන් සහ මහජනයාගේ ශ්‍රද්ධා ගෞරවයට හානිකර ආකාරයෙන් හැසිරෙන භික්ෂු වේශධාරීන් පිළිබඳව විවිධ මාධ්‍ය ඔස්සේ වාර්තාවන බව රාමඤ්ඤ නිකායේ ලේකකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසන රත්න හිමියන් පෙන්වා දෙනවා. එවැනි භික්ෂුන් වහන්සේ සිටි නම් සිය නිකායෙන් ඉවත් කළ යුතු බව එම නිකායට අයත් නායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ දැනුම් දී තිබෙනවා. රාමඤ්ඤ මහනිකායේ නායක හිමියන්ගේ උපදෙස් මත එම නිවේදනය යොමු කළ බවත් එහි දැක්වෙනවා. එවැනි සසුනට හානිකර ආකාරයෙන් හැසිරුණු භික්ෂු වේශධාරීන් රාමඤ්ඤ නිකායෙන් ඉවත් කිරීමේ පූර්වාදර්ශය මෑත ඉතිහාසයේද දක්නට ලැබෙන බවයි එම නිකායේ ලේකකාධිකාරී හිමියන් පෙන්වා දෙන්නේ. මේ අතර පවතින කොරෝනා අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් මේ වසරේ උපසම්පදා විනය කර්ම නොපැවැත්වීමටයි මල්වතු අස්ගිරි උභය මහා විහාර තීරණය කර තිබෙන්නේ. සම්බුද්ධ ශාසනයෙහි උතුම් විනය කර්මය තමා උපසම්පදා විනය කර්මය. උපසම්පදාවක් නැතිනම් ශාසනයක් ඇත්තේ නැහැ. ඒ නිසායි විනයෝ නාම ශාසනස්සායු විනය තමා ශාසනයේ ආයුෂය. විනය කියලා කියන්නේ උපසම්පදාව. නමුත් මේ උපසම්පදා විනය කර්මය වාර්ෂිකවම වර්තමාන සම්බුද්ධ ශාසනයේ ආරම්භයේ පටන් අපේ මල්ලොතු මහා විහාරය 1753 පටන්ම මල්ලොතු අස්ගිරි උභය මහා විහාරයේම පවත්වාගෙන එනවා. මේ වර්ෂයේදී එවන් උපසම්පදාව පැවැත්වීමට කටයුතු සෝදානම් කළත් වර්තමානයේ ඇති වී ඇති මේ වසංගත නිසා මේ උපසම්පදාව මේ වර්ෂයේ පැවැත්වීමට අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒට හේතුව අපේ මහා සංඝ රත්නයත් මහජනතාවත් අපි ආරක්ෂා කරගන්න ඕනේ. කෙනෙක් ජීවත් වුණොත් තමා අනිත් සියල්ලම කරන්න ලැබෙන්නේ. ඒ අනුව මෙහි තිබෙන වටිනාකම මොන ආකාරයෙන් තිබුණත් අද වයෝවෘද වැඩ ඉන්න මහා සංඝ රත්නයයි උපාධ්‍යයන් වහන්සේලා. උන්වහන්සේලාත් කර්මාචාර්යයන් වහන්සේලාත් අනිකුත් මහා සංඝ රත්නයත් ඒ වගේම අපේ දායක පින්නුත් ආරක්ෂා කරගැනීමේ උදාාරතර ප්‍රාර්ථනා සමුදායෙන් ඒකමතිකව තීරණය කළා. මෙම වර්ෂයේ උපසම්පදාව පැවැත්වීමටත් ලබන වර්ෂයේ පටන් සිරිත් පරිදි පැවැත්වීමට තීරණය කරලා ඒ අනුව හැමදෙනාම ඒට එකඟ වුණා. ඒ බව මේ අවස්ථාවෙහි තාම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම එළඹෙන පොසොන් පුරපසළොස්වක පොහොය දිනේදී රටේ පවතින වසංගත තත්ත්වය හේතු කරගෙන උත්සව ආදිය සහ ඒ ජනාකීර්ණ තත්ත්වයන් ඇති නොවන ආකාරයට එම කටයුතු ප්‍රතිපත්ති ගරුකව ඒ ආමිස පූජා ආදිය පවත්වමින් සිද්ධ කරන හැටියට මේ අවස්ථාවේදී අපේ උභය මහා විහාරය වෙනුවෙන් සිකාර්නිකව සිහිපත් කරන්නට කැමැතියි. ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට වැඩි කළ රුපියල් 5ක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යලි අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක්. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉතා සීග්‍රයෙන් පහළ වැටී ඇති අවස්ථාවක වුවද ලංකා IOC සමාගම පසුගියදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවර ගත්තේ රජය බදු පනවා ඇති බව පවසමින්. ඒ අනුව IOC පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 142ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත්න සිපෙට්කෝ සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ම පවත්වාගෙන ගියා. මේ හේතුවෙන් පාරිභෝගිකයන් IOC සමාගමේ ඉන්ධනහල් මගහැර සිපෙට්කෝ සමාගමේ ඉන්ධනහල් වලට ඇදී යාම නිසා ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමේ පිරවුම්හල් හිමිකරුවන් දැඩි අපහසුතාවට පත් වුණා. තෙල් බැරලය දැන් ඩොලර් 30කටත් වඩා පහළ මට්ටම වැටලා තියෙන අවස්ථාවක රුපියල් 5කින් පෙට්‍රල් මිල ඉහළ දැමීම කියන එක මහ ජනතාවත් අපිවත් කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. ඒ තත්ත්වය තුල අපි පාරිභෝගිකයන්ගෙන් කොන්වීමක් සහ අපහසුතාවයට පත්වීමක් තමයි අපි පත් වෙලා තියෙන්නේ. 230ක් තියෙනවා අපේ සංගමේ
මේ පිරුම්මල් CPC IOC කියන බෙදීමක් ඇති වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක අපිට ව්‍යාපාරයට ලොකු මරු පහරක්. අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා IOC සමාගමෙන් සියලු ඇනෝම් අත්හිටවන්නට. කෙසේ වෙතත් මෙම තත්ත්වය සලකා බලා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක වැඩි කළ රුපියල් 5ක මුදල අද මධ්‍යම රාත්‍රියේ සිට යලි අඩු කිරීමට ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක නව මිල රුපියල් 137ක් වන අතර එය සිපෙට්කෝ සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිලට යලි සමාන වෙනවා. ඒ සමගින් රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.